අයිබෝන් සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ නම දිල්ෂාන් ගාල්ලගේ. උසස් තරඟ විභාග නැත්නම් රජයේ උසස් තරඟ විභාග වලට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සියලුම දෙටු කනිටු සියලු සහෘදයින්ගෙන් සියලු පිරිසගෙන් අවසරයි. මම මේ ඔබට ඉදිරිපත් කරන්න පටිගත කිරීමක්. ඒ පටිගත කිරීම මම ඔබට ඉදිරිපත් කරන්නට හේතුව තමයි අපි සජීවී පාඨමාලා ආරම්භ කරන්නේ ජූලි මාසේ 26 සෙනසුරාදා. ඒ කියන්නේ හෙට සෙනසුරාදා හවස 6ට තමයි අපි හම්බෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඊට කලින් ඔබ නිකන් බලලා අදහසක් ගන්න මේ භාෂා හැකියාවේ තියෙන ස්වභාවය මොන වගේද කියලා පොඩි අදහසක් ගන්න තමයි මම අද තෝරගත්ත පාඩමක් ඔබට පටිගත කිරීමක් විදිහට මේ විදිහට ඉදිරිපත් කරන්නේ. එතකොට මම අද තෝරගත්ත පාඩම තමයි වාක්‍ය මූලිකාංග සහ කර්තෘකාරක කර්මකාරක කියන පාඩම. ඇත්තටම මේ පාඩමේ ওই වාක්‍ය මූලිකාංග කියන කොටස හෙට දවසින් අපි ආරම්භ කරන සජීවී පාඨමාලා දීර්ඝය ඇතුලේ පාඨමාලාව අවසන් වෙනකම් ඔබගේ මතකයේ තදින් ඔබ රඳවා ගත යුතු පාඩමක් කියලා මම නම් කරනවා. ඒකට හේතුව තමයි ඔබ ලියන සෑම ලිඛිත ප්‍රශ්නයකම ඔය වාක්‍ය මූලිකාංග කියන කොටස අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂ වාක්‍ය රීති ගත්තත්, සාරාංශකරණය ගත්තත්, රචනාකරණය ගත්තත්, ලිපි ගත්තත්, ප්‍රායෝගික ලේඛන ගත්තත් මොකක් ලිව්වත් අපිට අපි ඒවා ලියන්නේ වාක්‍ය කියන સિદ્ધාන්තය මූලික කරගෙන. එතකොට වාක්‍යයක තියෙන මූලිකාංග ඒවා සකස් වෙන්නේ කොහොමද? මොනවද ඒවට තියෙන සෛද්ධාන්තික පදනම? එතකොට ඒ මූලිකාංග ටික අපි කොහොමද කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බඩපත් කරන්නේ? ඇයි ඒකට කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ? ඇයි ඒක කර්මකාරක වාක්‍යයක් කියන්නේ? කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බඩපත් කිරීමේ පියවර මොනවද? මේ ආදී සියලුම දේවල් සම්බන්ධයෙන් මම අද කෙටි විග්‍රහයක නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ පටිගත කිරීම නරබල තමයි ඔබ අපේ සඳුදා පැවැත්වෙන සජීවී පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ. තව මේකේ වෙන අතුරු කාරණාවක් තමයි ඔබට මගේ ඉගැන්වීමේ රටාව පිළිබඳ යම් දල අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වීම. එහෙනම් වැඩි කතා නැතුව අපි අපේ පාඩම ආරම්භ කරමු. මම Zoom එකේ virtual board එක දාගන්නවා මෙන්න මේ විදිහට. දාගෙන මම ඉස්සෙල්ලාම ඔයගලට උගන්වන්නේ වාක්‍යක මූලිකාංග මොනවද කියන කාරණාව. ඇත්තටම මේ වාක්‍ය මූලිකාංග කියන කතාව ඇතුලේ අපිට ඉගෙන ගන්න තියෙනවා වාක්‍ය මූලිකාංග ප්‍රධාන වශයෙන් කොටස් පහක් තියෙනවා. වාක්‍යයක මූලිකාංග ප්‍රධාන වශයෙන් කොටස් පහක් තියෙනවා. මොනවද ඒ කොටස් පහ? වාක්‍යයක තියෙන මූලිකාංග කොටස් පහ මම නම් කරන්නම් මෙන්න මේ විදිහට. අංක 1. පළවෙනි එක තමයි කර්තෘ. හරිද? එතකොට දැන් මම මෙතන නිකන් පළවෙනි එක තමයි කර්තෘ කියලා කිව්වට ඕගලන්ට තේරෙන්නේ නැහැනේ. සමහරව ඇත්තට මෙතන ඉස්කෝලේ යන කාලේ සිංහල විෂය උසස් පෙළට පවා හදාරපු. හැබැයි ඒගොල්ලන්ටත් දැන් ඒකේ තියෙන භාවිතාව අඩු වෙලානේ තියෙන්නේ. භාවිතය අඩු නිසා ඔබට සමහර කොටස් මගහැරී යන්නට ඉඩ ඇති. ඒ නිසා මම මේවා එකින් එක විග්‍රහ කරම ඔබට මේ පාඩම ඉදිරියට කරගෙන යන්නම්. කර්තෘ කියලා කියන්නේ සරලම අර්ථයේ යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදය. යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදය අපි හඳුන්වනවා කවුරු කියලාද? කර්තෘ කියලා. යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදය අපි හඳුන්වනවා කවුරු කියලාද? කර්තෘ කියලා. දෙක තමයි කර්මය. කර්මය කියලා කියන්නේ යම්කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට භාජනය වන වෙන විදිහකට කිව්වොත් එහෙම නැත්නම් අපි කිරිකේ පුළුවන් ලක්වන පදය. කර්තෘගේ ක්‍රියාවට භාජනය වන නැත්නම් ලක්වන පදය අපි හඳුන්වනවා කවුරු කියලාද? කර්මය කියලා. අංක 3 අපි හඳුන්වනවා උක්තය කියලා. උක්තය කියන්නේ යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වන එහෙම නැත්නම් ප්‍රධාන වන පදය. යම් කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවෙන් ඉස්මතු වන නැත්නම් ප්‍රධාන වන පදය අපි හඳුන්වනවා කවුරු කියලාද? උක්තය කියලා. අංක 4 අනුක්තය කියලා කියන්නේ
යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන නොවන නැත්තම් අපි කියනවා ඉස්මතු නොවන පදය. අනුක්තේ කියන්නේ යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන නොවන නැත්තම් ඉස්මතු වන පදය. පස්වෙනි එක නැත්තම් අවසාන එක අපි හඳුනනවා ආඛ්‍යාතය කියලා. ආඛ්‍යාතය කියන්නේ යම් කිසි වාක්‍යයක හරි. ආඛ්‍යාතය කියලා කියන්නේ යම් කිසි වාක්‍යයක කර්තෘ විසින් අවසානයට සිදු කරනු ලබන ක්‍රියා. නැත්නම් ක්‍රියා නෙවෙයි ක්‍රියාව. යම් කිසි වාක්‍යයක කර්තෘ විසින් අවසානයේ සිදු කරනු ලබන ක්‍රියාව අපි හඳුන්වනවා මොකක් කියලාද? ආඛ්‍යාතය කියලා. හරිද? යම් කිසි වාක්‍යයක කර්තෘ විසින් අවසානයේ සිදු කරනු ලබන ක්‍රියා අපි හඳුන්වනවා කවුරු කියලාද? ආඛ්‍යාතය කියලා. එතකොට වාක්‍යයක ප්‍රධාන වශයෙන් කොටස් පහක් තියෙනවා කියලා දැන් ඔබට වැටහෙන්නේ නැති. මම මේ කොටස මෙහෙම්මම තියාගෙන උඩින් නිකන් වාක්‍යයක් අරගෙන උදාහරණ වාක්‍යයක් අරගෙන මම මේ කොටස ඕගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මේ කතන්දරේ කියන තරම් අමාරු නැහැ. ඒ කියන්නේ කියන තරම් යකා දරුණු නැහැ. අපිට යකත් එක්ක මේ සෙල්ලම කරගෙන යන්න පුළුවන්. ඒ හින්දා මම ගන්න උදාහරණ වාක්‍යයක් අතිශය සරල වාක්‍යයක්. හරිද? මේක 3 පන්ති ළමයට විතර ගන්න වාක්‍යයක්. මොකද ඔබට පුළුවන් තරම් සරල කරලා මේ පාඩම කියලා දුන්නාම එතනින් එහාට ගැඹුරු සිද්ධාන්ත වලට යන්න අපිට ලේසි නිසා. මොකද එක එක වයස් මට්ටම් වල අය මේ කතන්දරය ඇතුළේ ඉන්නවනේ. ඒ හින්දා මම හැමෝටම පහසු වෙන්න සියලු දෙනාගේ යහපත උදෙසා මම ගන්නවා සරල වාක්‍යයක්. මේක නම් කරනවා මෙන්න මෙහෙම. හරි මම ගන්නවා ගොවියා ගවයන් මඩවයි. අතිශය සරල වාක්‍යයක්නේ. ගොවියා ගවයන් මඩවයි. එතකොට දැන් මෙතන මේ ගොවියා ගවයන් මඩවයි කියන වාක්‍ය ඇතුලේ හරිද? අපිට ඉගෙන ගන්න තියෙනවා එහෙම නැත්නම් අපිට වෙන් කර ගන්න තියෙනවා ප්‍රධාන වශයෙන් කොටස් පහක්. මොනවද ඒ කොටස් පහ? කර්තෘ හොයන්න ඕනි අපි, කර්මය හොයන්න ඕනි, උක්තය හොයන්න ඕනි, අනුක්තය හොයන්න ඕනි, ආඛ්‍යාතය හොයන්න ඕනි. දැන් මම වෙන් කරනවා මෙන්න මෙහෙම. අංක 1. යම් කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදය කර්තෘ කියලා දැන් අපි දන්නවනේ. එහෙනම් ගොවියා ගවයන් මඩවයි කියන වාක්‍ය ඇතුලේ ක්‍රියාව කරන්නේ කවුද? හරිම සරලයි. ගොවියා ගවයන් මඩවයි කියන වාක්‍යයේ ක්‍රියාව කරන්නේ කවුද? ගොවියා. එහෙනම් මේ වාක්‍යයේ කර්තෘ කවුද? ගොවියා. ඒක අතිශය සරලයි. යම් කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදේ කර්තෘ නම් මේ වාක්‍යයේ ක්‍රියාව කරන්නේ ගොවියා. ඒ නිසා ගොවියා කියන්නේ කර්තෘ. 2. කර්මය. යම් කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට භාජනය වන නැත්නම් ලක්වන පදේ අපි හඳුනනවා කවුරු කියලාද? කර්මය කියලා. දැන් පොඩ්ඩක් ඉවසිල්ලෙන් බලන්න ඕනි මම මේ සිද්ධාන්තය පැහැදිලි කරන විදිය. දැන් ගොවියා ගවයන් මඩවයිනේ වාක්‍ය. එතකොට ඒ වාක්‍යේ කර්තෘ කවුද? කර්තෘ තමයි ගොවියා. එයාගේ ක්‍රියාව මොකද්ද? ගොවියාගේ ක්‍රියාව තමයි මඩවයි කියන එක. හරි. එහෙනම් කර්තෘගේ ක්‍රියාව නැත්තම් වෙන විදිහකට කිව්වොත් එහෙම ගොවියාගේ මැඩවීමට ලක් වෙන්නේ කවුද? ගොවියාගේ මැඩවීමට ලක් වෙන්නේ ගවයන්. එහෙනම් ගවයන් කියන්නේ මේ වාක්‍යයේ කවුද? කර්මය. එයා තමයි කර්තෘගේ ක්‍රියාවට ලක් වෙච්ච පදේ. හරිද? කර්තෘගේ ක්‍රියාවට ලක් වෙච්ච පදය ගවයන්. අංක 3. යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වන එහෙම නැත්නම් ප්‍රධාන වන පදේ අපි හඳුන්වනවා උක්තය කියලා. එතකොට දැන් ගොවියා ගවයන් මඩවයි කියන වාක්‍යයේ අවසාන ක්‍රියාව තමයි මම මේ දැන් මේ කළු පාටින් රවුම් කරන මඩවයි කියන පදේ. එතකොට අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ කවුරු ගැනද? ඕක තමයි ප්‍රශ්නේ. ඕක තමයි මේ කොටසේ තියෙන පොයින්ට් එක. එන්ට්‍රි පොයින්ට් එක. හරිද? එතකොට දැන් මඩවයි කියලා කියවෙන්නේ ගොවියන් ගැනද? සෝරි ගොවියා ගැනද නැත්නම් ගවයන් ගැනද? හරිම සරලයි. අපෙන් කවුරුර ඇහුවොත් එහෙම ගොවියා ගවයන් මඩවයි කියලා අපෙන් අහනවා මේ මඩවන්නේ කවුද?
මඩවන්නේ කාවද නෙවෙයි. මඩවන්නේ කවුද? මඩවන්නේ කවුද කියලා ඇහුවොත් එහෙම අපිට කියන්න පුළුවන් ලේසියෙන් මොකද්ද? ගොවියා. ගොවියා තමයි මඩවන්නේ. එහෙනම් යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වෙලා තියෙන පදේ නැත්තම් ප්‍රධාන වෙලා නැත්තම් කියවෙච්ච පදේ තමයි ගොවියා. එහෙනම් මේ වාක්‍යයේ උක්තේ තමයි කවුද? ගොවියා. දැන් එහෙනම් ඕන් අහුවෙනවා අපිට පොඩි කෑල්ලක් වෙන එකක් මොකක්ද දන්නවද? මේකේ ගොවියා කතෘ වෙලක් තියෙනවා උක්තේ වෙලක් තියෙනවා. මෙතන උ කියලා දාගෙන මම උක්තය ක කියලා දාගෙන කතෘ මේ බලන්න. එයා උක්තයත් වෙලා ඉන්නවා. එයා කතෘත් වෙලා ඉන්නවා. හරිද? හරි. දැන් අපි කොටස් තුනක් කතා කරලා ඉවරයි. 4. යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන නොවන නැත්නම් ඉස්මතු නොවන පදේ අපි හඳුනනවා කවුරු කියලාද? අනුක්තය කියලා. දැන් මඩවයි කියන අවසාන ක්‍රියාවෙන් කියවුනේ ගොවියා ගැන නම් ගවයන් කියන්නේ කවුද? ගවයන් කියන්නේ නොකිය වෙච්ච පදේ. එහෙනම් නොකියවුණු පදේ අපි හඳුන්වනවා කවුරු කියලාද? ගවයන් කියලා. නොකියවුණ පදේ අපි හඳුන්වනවා කවුරු කියලාද? ගවයන් කියලා. හරිද? එහෙනම් එයා තමයි මේ වාක්‍යේ කවුරු වෙලා ඉන්නද? අනුක්තය බවට පත් වෙලා තියෙන්නේ. අනුක්තය. හරිද? එයා අනුක්තය වෙලා තියෙනවා. එයා කර්මයේ වෙලා තියෙනවා කියලා අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. හරිද? ඊළඟට ආඛ්‍යාතය. ආඛ්‍යාතය කියන්නේ කවුද? යම් කිසි වාක්‍යයක කර්තෘ විසින් අවසානයේට සිදු කරනු ලබන ක්‍රියාව. අවසානයේ සිදු කරලා තියෙන්නේ මොකද්ද? අර මම කළු පාටින් රවුම් කරා ඉස්සෙල්ලා. මඩවයි ගොවියා. ඒ කියන්නේ කර්තෘ අන්තිමට කරලා තියෙන වැඩේ මොකද්ද? මඩවයි කියන එකනේ. එහෙනම් මඩවයි කියන්නේ මේකේ මොකද්ද? ආඛ්‍යාතය. ආඛ්‍යාතය තමයි මේකේ මඩවයි කියන එක. මගේ අකුරු ගැන එච්චර හිතන්න එපා. මම මේ ලියන්නේ මවුස් එකකින්. මේ රයිටින් පැඩ් එක මේ දවස්වල මගේ වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා මම මේ මවුස් එකෙන්ම තමයි ලියන්නේ. එතකොට එහෙනම් ආඛ්‍යාතය කියලා කියන්නේ මේ වාක්‍යේ කවුද? මඩවයි කියන පදේ. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය විදිහට අපිට වාක්‍යයක ප්‍රධාන කොටස් නම් කරගන්න පුළුවන්. හැබැයි ඔබට තව උදව්වක් වෙන්න ඕන නිසා තා පොඩ්ඩක් මේ වැඩේ සරල කරගන්න ඕනේ හින්දා මම තව වාක්‍යයක් ලියලා මේක ඔයගලන්ට තේරුම් කරලා දෙන්නම්. මෙන්න මෙහෙම. හරි. මේ බලන්න. මම ගන්නවා මෙන්න මෙහෙම. මිනිත්තුවක් දෙන්න එක මකා ගන්නකම්. හරි. මම තව වාක්‍යයක් ගන්නවා. මම ගන්නවා මෙන්න මෙහෙම පදයක්. දැන් අපි පුද්ගල නාමයක් ගමු. පුද්ගල නාමයක් අපි ගමු. මම ගන්නවා නිකන් අහඹු ලෙස තෝරාගත්ත නමක්. ආශා. අපි ගමු එහෙම නම. ආශා දැන් ගෑල් ළමයි කෙනෙක් නිකත් උඩ එයාට සම්බන්ධ කරන්න ඕනේ. පෙම්වතෙක් අපි මෙහෙම ගමු. ආශා පෙම්වතෙකු අමතන්නීය. අපි නිකන් එහෙම ගමු නිකන් මට හිතෙච්ච නමක් මම මේ ගත්තේ. ආශා පෙම්වතෙකු අමතන්නීය. දැන් බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් අර අච්චර මේ සරල නැහැ මේ වාක්‍යය. ඉස්ලාම් කතෘ. දැන් ඔබ දන්නවා කතෘ කියන්නේ කවුද? යම් කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදය. එහෙනම් ක්‍රියාව කරන්නේ කවුද? ආශා. එහෙනම් ආශා කියන්නේ මේ වාක්‍යයේ කවුද? කතෘ. හරිනේ? රයිට්. ඒක ඉවරයි. 2. කර්මය. යම් කිසි වාක්‍යයක කතෘගේ ක්‍රියාවට භාජනය වෙන නැත්නම් ලක්වන පදේ තමයි කර්මය කියලා කියන්නේ. දැන් මෙතන මේ ඉන්න නම කවුද? ප්‍රධාන කතෘ කවුද? ඔය ආශා කියන නමනේ. එතකොට ඒ කියන චරිතය අමතනවානේ ක්‍රියාව යාගේ නේද? එතකොට ඒ ආශා කියන චරිතය අමතනවා කියන ක්‍රියාවට නැත්නම් ඒ කතෘගේ අමතනවා කියන ක්‍රියාවට ලක් වෙන්නේ කවුද? ලක් වෙන්නේ පෙම්වතෙකු කියන පදය. පෙම්වතෙකු කියන පදේනේ. එහෙනම් පෙම්වතෙකු කියන්නේ මේ වාක්‍යයේ කවුද? කර්මය. පෙම්වතෙකු කියන්නේ මේ වාක්‍යයේ කර්මය. මොනවද දෙකත් හරි. 3. උක්තය. යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වන පදය. එහෙනම් අවසාන ක්‍රියාව මොකද? අමතන්නීය. අමතන්නීය කියන අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ පෙම්වතෙකු ගැනද ආශා ගැනද? ඒ ආශා කියන චරිතය ගැනනේ කියවෙන්නේ නේ. එහෙනම් ඒක තමයි මේ වාක්‍යයේ කවුද? උක්තය. ඇයි? අපි සරලවම දන්නවා අමතන්නීය ස්ත්‍රීලිංග ආඛ්‍යාතයක් කියලා තියෙන්නේ. එහෙනම් ස්ත්‍රීලිංග ආඛ්‍යාතයක් නම් තියලා තියෙන්නේ කොහොමත් මේකේ පදේ උක්තේ වෙන්න ඕනි ස්ත්‍රීලිංග පදයක්. ඒ නිසා කොහොමත්
අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වෙලා පේන්නේ මෙතන ඉන්න මේ උක්තය. ඒ කියන්නේ ඔන්න ඒකත් අපි ගොඩ දාගත්තා. අංක 4 අනුක්තය. යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන නොවන නැත්නම් ඉස්මතු නොවන පදේ අපි හඳුන්වනවා කවුරු කියලාද? අනුක්තය කියලා. දැන් අමතන්නීය කියන අවසාන ක්‍රියාවෙන් කියවුනේ උක්තය කර්තෘ ගැනනේ. එහෙම කියවෙන්නේ නැත්තේ කවුරු ගැනද? පෙම්වතෙකු කියන පදේ ගැන කියවෙන්නේ නැහැ. එයා හැංගිලා ඉන්නේ. එහෙනම් එයා තමයි මේ වාක්‍යයේ කවුරු වෙන්නේද? අනුක්තේ බවට පත් වෙන්නේ. එයා තමයි මේ වාක්‍යයේ අනුක්තේ බවට පත් වෙන්නේ. එහෙනම් ඔන්න 4 වෙනි එකත් ඉවරයි. අංක 5. ආඛ්‍යාතය. යම්කිසි වාක්‍යයක කර්තෘ විසින් අවසානයේ සිදු කරන ලබන ක්‍රියාව. අමතන්නීය කියන අවසාන ක්‍රියාවනේ. අමතන්නීය කියන එක තමයි අවසාන ක්‍රියාව. එහෙනම් අනිත් එක දැන් අපි ඊට කලින් ඉගෙන ගත්තා ඒ ක්‍රියාව කරන්නේ කර්තෘ කියලා. එහෙනම් කර්තෘ අවසාන කරලා තියෙන අමතන්නීය කියන එක තමයි. එහෙනම් එයා තමයි මේ වාක්‍යයේ කවුරු වෙන්නේද? ආඛ්‍යාතයේ බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් ඔය විදිහට වාක්‍යයක තියෙන ප්‍රධාන මූලිකාංග 5 අපිට හඳුනා ගන්න පුළුවන්. මම නැවත වතාවක් විස්තර කරන්න යන්නේ නැහැ මේ කාරණාව සම්බන්ධයෙන්. හැබැයි මම එකපාරක් කියන්නම් ඔබට ඇහෙන්න. ඒ තමයි පළවෙනි එක. මම ස්පොට්ලයිට් එක දාගන්නම්. හරි. පළවෙනි එක කර්තෘ. කර්තෘ කියන්නේ යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදය. කර්මය කියන්නේ යම්කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට භාජනය වන නැත්නම් ලක්වන පදය. උක්තය කියන්නේ යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වන නැත්නම් ප්‍රධාන වන පදය. අනුක්තය කියන්නේ යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන නොවන නැත්නම් ඉස්මතු නොවන පදය. ආඛ්‍යාතය කියන්නේ යම්කිසි වාක්‍යයක කර්තෘ විසින් අවසානයේ සිදු කරනු ලබන ක්‍රියාව අපි හඳුන්වනවා කවුරු කියලාද? ආඛ්‍යාතය කියලා. පැහැදිලිද? right. එතකොට දැන් ඒ වාක්‍යයත් අපි තෝර බේර ගත්තට පස්සේ මම ලෑස්ති වෙනවා කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා ඔබට තේරුම් කරලා දෙන්න. මොකද කර්තෘකාරක වාක්‍යයක් නේ අපිට කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්නේ. ඒ නිසා සහ ඔබගේ භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රයේ වැඩි ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා මේ කොටසින් අහන ප්‍රශ්න වලට. ඒ නිසා මම ඒකයි අර කලිනුත් මේක කිව්වේ මේ පාඨමාලාව පටන් ගැනීමේ සිට පාඨමාලා අවසානය දක්වා ඔබ තදින්ම මතකයේ තබා ගත යුතු පාඩමක් මේක. එහෙම නැත්නම් එහෙම අපේ වැඩේ ඵල රහිත වැඩක් වෙනවා. එහෙම වෙන්න දෙන්න එපා. right. මගේ මාතෘකාව කර්තෘකාරක වාක්‍යයක් යනු. කර්තෘකාරක වාක්‍යයක් යනු. හරි. දැන් මොකද්ද කර්තෘකාරක වාක්‍යයක් කියලා කියන්නේ? අපි බලමු. සරලවම කිව්වොත් එහෙම මම හැඳින්වීම ලියලා ඒක තේරුම් කරන්නම්. සරලවම කිව්වොත් එහෙම කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ මෙන්න මේකකට. යම් කිසි වාක්‍යයක කර්තෘ උක්ත වී ඇතනම් එම වාක්‍ය කර්තෘකාරක වාක්‍යයක්. යම්කිසි වාක්‍යයක කර්තෘ උක්ත වී ඇතනම් එම වාක්‍ය කර්තෘකාරක වාක්‍යයක් ලෙස හැඳින්වේ. යම්කිසි වාක්‍යයක කර්තෘ උක්ත වී ඇතනම් එම වාක්‍ය කර්තෘකාරක වාක්‍යයක් ලෙස හැඳින්වේ. දැන් අපි උදාහරණයක් කරගෙන බලමු ඇත්තටම මේක එහෙමද කියලා. මේ බලන්න. මම ගන්නවා වාක්‍යයක් අපි ගමු රියදුරා බසය නවත්වයි. රියදුරා බසය නවත්වයි. මේක තමයි අපේ වාක්‍යය. දැන් අපි බලන්නේ මේකේ කර්තෘ උක්තේ බවට පත් වෙලා ඉන්නවද කියලා. කර්තෘ උක්ත වෙලා ඉන්නවා නම් මේක කර්තෘකාරක වාක්‍යයක් තමයි. එහෙනම් බලමු. යම්කිසි වාක්‍යයක කර්තෘ උක්ත වී ඇතනම් එම වාක්‍ය කර්තෘකාරක වාක්‍යයක් ලෙස හැඳින්වෙයිලු. දැන් අපි කලින් ඉගෙන ගත්ත සිද්ධාන්ත කොටස මෙතෙන්ට දාලා බලමු. ඒ මොනවාද? අපි ඉගෙන ගත්ත වාක්‍යයක ප්‍රධාන වශයෙන් කොටස් 5ක් තියෙනවා. මොනවාද මේ 5? කර්තෘ, කර්මය, උක්තය, අනුක්තය, ආඛ්‍යාතය. කර්තෘ කියන්නේ වාක්‍යයක ක්‍රියාව කරන පදය. කර්මය කියන්නේ කර්තෘගේ ක්‍රියාවට භාජනය වන පදේ නැත්නම් ලක්වන පදේ. ඊට පස්සේ උක්තය කියන්නේ වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන පදය. අනුක්තය කියන්නේ අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන නොවන පදය. ආඛ්‍යාතය කියන්නේ කර්තෘ විසින් අවසානයේ සිදු කරනු ලබන ක්‍රියාව. ඒක තමයි ආඛ්‍යාතය කියලා කියන්නේ. එතකොට අපි මේ සිද්ධාන්ත ටික මේකට දදා කර්තෘ, කර්මය, උක්තය, අනුක්තය නම් කරගන්න. හරිද? දැන් මම කලින් වගේ විස්තර මෙතන සටහන් කරන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ
අපි ඒක සවිස්තරව ඉගෙන ගත්තනේ. ඒ නිසා අපි බලමු මේකේ කර්තෘ කවුද, උක්තේ කවුද, අනුක්තේ කවුද, කර්මයේ කවුද, ආඛ්‍යාතේ කවුද කියලා. රියදුරා බසේ නවත්වයි කිව්වහම මේ වාක්‍යයේ ක්‍රියාව කරලා තියෙන්නේ කවුද? හරිම සරලයි. මේ වාක්‍යයේ ක්‍රියාව කරලා තියෙන්නේ රියදුරා. එහෙනම් රියදුරා තමයි මේ වාක්‍යයේ කවුරු වෙන්නේද? කර්තෘ වෙන්නේ. හරිද? කර්තෘ වෙන්නේ කවුද? රියදුරා. දැන් ඔන්න පළවෙනි එක හරි. ඊට පස්සේ අපි හඳුනගන්න ඕනේ කවුද? කර්මය. කර්මය කියන්නේ කර්තෘගේ ක්‍රියාවට ලක්වන පදය. කර්තෘ කියන්නේ රියදුරානේ. රියදුරාගේ ක්‍රියාව මොකද්ද? නවත්වයි කියන එක. එහෙනම් රියදුරාගේ නවත්වනවා කියන ක්‍රියාවට ලක් වෙන්නේ කවුද? නැත්නම් ලක් වෙන්නේ මොකක්ද? ඇත්තටම රියදුරාගේ නවත්වනවා කියන ක්‍රියාවට ලක් වෙන්නේ බසය. එහෙනම් බසය කියන්නේ මේ වාක්‍යයේ කර්මය. බසය කියන්නේ මේ වාක්‍යයේ කර්මය. හරිනේ. ඔන්න එහෙනම් ඒකත් හරි. දැන් දෙකක් හරි තව තුනක් තියෙනවා. ඊට පස්සේ හොයාගන්න ඕනි උක්තය සහ අනුක්තය. උක්තය කියන්නේ යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වෙලා පේන පදේනේ. අවසාන ක්‍රියාව මොකද්ද? නවත්වයි. නවත්වයි කියන අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ බසය ගැන නෙවෙයි රියදුරා ගැනනේ. එහෙනම් රියදුරා තමයි මේ වාක්‍යයේ කවුරු වෙන්නේද? අන්න හරි. දැන් ඔන්න අපේ පොයින්ට් එකට එළියට ආවා. එයා තමයි මේ වාක්‍යයේ උක්තය වෙන්නේ. එහෙනම් හරිම සරලයි. එහෙම ප්‍රධාන වුණේ නැති පදේ තමයි අනුක්තය වෙන්න ඕනේ. එහෙනම් බසේ තමයි මේ වාක්‍යයේ අනුක්තය වෙන්නේ. අවසාන වශයෙන් ආඛ්‍යාතේ බාට පත් වෙන්නේ නවත්වයි කියන එකනේ. ඒක හරි. එතකොට මං කෙටියෙන් දාගන්න ආඛ්‍යා කියලා. හරි. එතකොට දැන් බලන්න උඩ තියෙන නිර්වචනේ. යම් කිසි වාක්‍යයක කර්තෘ උක්ත වී නැත්නම් එම වාක්‍ය කර්තෘකාරක වාක්‍යයක් ලෙස හැඳින්වෙයිලු. එතකොට රියදුරා බසේ නවත්වයි කියන වාක්‍යයේ කර්තෘමයි නේද උක්තේ වෙලා ඉන්නේ. නැත්නම් උක්තේම තමයි නේද කර්තෘ බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ වාක්‍ය මොන කාරක වාක්‍යයක්ද? කර්තෘකාරක වාක්‍යයක්. කර්තෘකාරක වෙච්ච වාක්‍යයක් තමයි මේ වාක්‍යය. ඇයි ඒ? කර්තෘම තමයි උක්තේ වෙලා ඉන්නේ. නැත්නම් අනිත් පැත්තට ගත්තොත් එහෙම උක්තේම තමයි කවුරු වෙලා ඉන්නේද? කර්තෘ බවට පත් වෙලා ඉන්නේ. ඉතින් සරලම කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ ඔන්න ඕකකට. මම නිකන් තව වාක්‍යයක් ඔයගලන්ට කියලා දෙන්නම්. මං මේක මකා ගන්න. මකාගෙන මම තව වාක්‍යයක් ගන්නම් මෙන්න මෙහෙම. ඒක ඔක්කොම ටික මේක නෑ එකපාර. හරි කමන්නේ. අපි මේ කොටස අපි නිකන් මම කපලා දාලා නිකන් පෑනකින් එන්න මේ විදිහට. ඒක අපිට අදාළ නෑ මේ වෙලාවේ. හරි. මම ගන්නවා වාක්‍යයක්. රාහුල හිමි සංදේශයක් රාහුල හිමියෝ කියලා දාමු අපි. පොඩ්ඩක් වෙනස් වෙන්න. රාහුල හිමියෝ සංදේශයක් ලියුහ. එකක් නෙමෙයි. හැබැයි රාහුල හිමියෝ ලියලා තියෙනවා ගොඩක්. හැබැයි පුද්ගලිකව සිංහලට ප්‍රිය කෙනෙක් ඉන්නවා නෙමෙයි. සාමාන්‍යයෙන් මම නම් වැඩිපුර ආස රාහුල හිමියන්ගේ සැලරින් සංදේශයට. ඒ සැලරින් සංදේශය පටන් ගන්න කවියම හරිය ලස්සනයි. පොඩි නිකන් එකට පොඩි කූල් එකක් එනවා. සුරරද සමන් සමගින් සුරඟන ඒවර පැහැනද මදාරා පරසතු මල් තඹර කැරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර සකිසඳ පෙනේ සමනොල ගල නැගෙනහිර කිව්වම පොඩි නිකන් අම්මට ශ්‍රී ලංකාව කියන්නේ මාර රටක් කියලා අපිට හිතෙනවා. කොහොම හරි රාහුල හිමියෝ සංදේශයක් ලියුව අපේ වාක්‍යය. අපි මේකෙත් කර්තෘ කර්මයේ උක්ත අන්තයට ටට්ටක් ගාලා වින් කරගමු. සරලයි. කර්තෘ කියන්නේ වාක්‍ය ක්‍රියාව කරන පදය. එහෙනම් රාහුල හිමියෝ සංදේශයක් ලියුව කිව්වහම ඒ වාක්‍යයේ කර්තෘ වෙලා ඉන්නේ කවුද? රාහුල හිමියෝ. එහෙනම් ඔන්න එයා කර්තෘ කර්මය වෙන්නේ කවුද? රාහුල හිමියන්ගේ ලියුහ කියන ක්‍රියාවට ලක්ුණේ කවුද? නැත්නම් ලියුහ කියන ක්‍රියාවට ලක්ුණේ මොකද්ද? සංදේශයක්. ඒ නිසා සංදේශයක් කියන්නේ මේ වාක්‍යයේ කවුද? කර්මය. ඊට පස්සේ උක්තය ලියුහ කියන අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ සංදේශයක් ගැනද රාහුල හිමියෝ ගැනද? සරලම සරලයි. ලියුහ කියන අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ රාහුල හිමියෝ ගැන. එහෙනම් රාහුල හිමියෝ තමයි මේ වාක්‍යයේ කවුද? උක්තේ වෙන්නේ. එහෙම කියුනේ නැති පදේ තමයි අනුක්තේ වෙන්නේ. එහෙම කියුනේ නැති සංදේශයක් ගැන. ඒ නිසා යා අනුක්තේ වෙනවා. ලියුහ කියන්නේ මේ වාක්‍යයේ කලින් වගේම ආඛ්‍යාතය. පැහැදිලිනේ?
එහෙනම් දැන් ඔන්න ආයි පාරක් අපිට පේනවා මේ වාක්‍යයේ කර්තෘම තමයි උක්තේ බවට පත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ වාක්‍යයත් කර්තෘකාරක වාක්‍යයක්. ඇයි අපි ඉහතින් සඳහන් කරා. යම් කිසි වාක්‍යයක කර්තෘ උක්ත වී ඇතනම් එම වාක්‍ය කර්තෘකාරක වාක්‍යයක් ලෙස හඳුන්වනවා කියලා. right. එහෙනම් මේ වැඩෙත් අහවරයි. දැන් තමයි අපි වැඩේට බහින්නේ. මේ ඉච්චර වෙලා අපි ෆවුන්ඩේෂන් එක තමයි දැම්මේ, ස්ට්‍රක්චර් එක තමයි හදා හිටියේ. දැන් තමයි අපි ගේ හදන්න පටන් ගන්නේ. දැන් මං ආයි පාරක් මාතෘකාවක් දානවා මෙන්න මේ විදිහට. මම දානවා මාතෘකාවක් කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට පත් කිරීම. කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට පත් කිරීම තමයි අපි හඳුන්වන්නේ මේ මාතෘකාව හැටියට. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මේ සටහන් කරන එක ඔබ ලියාගත්තත් කිසි අමනාපයක් නැහැ. ලියාගන්න නම් හොඳයි. අගය කිරීමක් තමයි තියෙන ලියාගත්තොත්. කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට පත් කිරීමට තියෙනවා ප්‍රධාන වශයෙන් පියවර 4ක්. ඔව් පියවර 4ක් තියෙනවා. එතකොට මම මේ පියවර 4 සරලවම නම් කරන්න මේක මම හදාගත්ත ක්‍රමයක්. මගේ පහසු සඳහා මගේ අධ්‍යයන පහසු සඳහා මම හදාගත්ත ක්‍රමයක්. ඉතින් ගුරු මුෂ්ටියක් තියෙන ගුරුවරයෙක් නෙවෙයි මම. ඒ හින්දා මම මේක ඔබට ඉදිරිපත් කරනවා කිසිම බයක් සැකක් නැතුව. right. අංක 1. පළවෙනියටම අපි කරන්න ඕනි උක්ත වී ඇති කර්තෘ උක්ත වී ඇති කර්තෘ අනුක්ත කිරීම. උක්ත වී ඇති කර්තෘ අනුක්ත කිරීම පළවෙනිම එක. 2 විසින් නිපාතය යෙදීම. විසින් නිපාතය යෙදීම. දෙවෙනි එක මොකද්ද? විසින් නිපාතය යෙදීම. 3 අනුක්ත වී ඇති කර්මය උක්ත කර්මයක් බවට පත් කිරීම. උක්ත කර්මයක් බවට පත් කිරීම. අනුක්ත වී ඇති කර්මය උක්ත කර්මයක් බවට පත් කිරීම. අංක 4 උක්ත වූ කර්මයට අනුව සහ දී ඇති මුල් වාක්‍යයේ උක්ත වූ කර්මයට අනුව සහ දී ඇති මුල් වාක්‍යයේ කාලයට අනුව ලබ ධාතු භාවිතයෙන් ආඛ්‍යාතය තැබීම. ඔන්න කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට පත් කිරීමේ ප්‍රධානම පියවර 4. මොනවද පියවර 4? අංක 1 උක්ත වී ඇති කර්තෘ අනුක්ත කිරීම. අංක 2 විසින් නිපාත යෙදීම. අංක 3 අනුක්ත වී ඇති කර්මය උක්ත කර්මයක් බවට පත් කිරීම. අංක 4 උක්ත වූ කර්මයට අනුව සහ දී ඇති මුල් වාක්‍යයේ කාලයට අනුව ලද ධාතු භාවිතයෙන් ආඛ්‍යාතය තැබීම. දැන් ඔය කාලයයි ලද ධාතුව ඒක පොඩ්ඩක් තේරෙන්නේ නැති ගතියක් තියෙනව නේද? මේ බලන්නකෝ සරලයි. අපි කර්මකාරක වාක්‍යයේ ආඛ්‍යාතයට ලද ධාතුව දාන්නේ දීලා තියෙන කර්තෘකාරක වාක්‍ය අතීත කාලයි නම්. අයි පාරක් කියන්නම්. අපි අලුතෙන් නිර්මාණය කරපු කර්මකාරක වාක්‍යයේ ආඛ්‍යාතයට ලද ධාතුව පාවිච්චි කරන්නේ අපිට දීලා තිබෙ මුල් වාක්‍යයේ වෙච්ච කර්තෘකාරක වාක්‍යයේ කාලය අතීත කාලයි නම් අපි අලුතෙන් නිර්මාණය කරන කර්මකාරක වාක්‍යයේ ආඛ්‍යාතයට ලබ ධාතුව දාන්නේ අපිට දීලා තියෙන මුල් කර්තෘකාරක වාක්‍යයේ කාලය වර්තමාන කාලයි නම් හෝ වෙනත අපි මේකට කියනවා අනාගත කාලයි නම්. වර්තමාන කාලයි නම් හෝ අනාගත කාලයි නම් අපි
ආඛ්‍යාතය සඳහා පාවිච්චි කරන්නේ ලබ ධාතුව. ඒක තමයි ඔය කියන්නේ උක්ත වූ කර්මයට අනුව සහ දියති වාක්‍යයේ දියති මුල් වාක්‍යයේ කාලයට අනුව ලද ලබ ධාතු භාවිතයෙන් ආඛ්‍යාතය තැබීම කියලා. රයිට්. මම මිනිත්තුවක් දෙන්නම් පටිගත කිරීම මම නතර කරන්නේ නැහැ. මිනිත්තුවක් දෙන්නම් මේ සටහන දාගන්න කෙනෙක්ට දාගන්න. මම මිනිත්තුවකින් පස්සේ නැවත ඔබට ආමන්ත්‍රණය කරනවා. හොඳයි. ලියා ගන්න ඇති. දැන් මේ කොටස දැන් අපිට මතකයිනේ. එහෙනම් ඔන්න දැන් මම අලුතෙන් වාක්‍යයක් ලියනවා. අපි ඒක කර්මකාරක වාක්‍යයක් බවට පත් කරමු. මම ගන්නවා වාක්‍යයක්. සුරංගනාවියක් කියලා ගමුකෝ. එතකොට ඒක අනුක්ත කරන්නත් ලේසියිනේ. සුරංගනාවියක් අහසින් පොළොවට පැමිණියාය. සුරංගනාවියක් අහසින් පොළොවට පැමිණියාය. රයිට්. දැන් අපි බලමු මේක කොහොමද කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්නේ කියලා. පළවෙනි එක. උක්ත වී ඇති කතෘ අනුක්ත කරන්නලු. සුරංගනාවියක් කියන එක අනුක්ත කරන්න බලන්න. සුරංගනාවියක් කියන එක අනුක්ත කරන්නේ කොහොමද? ඒව සාමාන්‍ය සිංහලයේ තියෙන දේවල්නේ. ඒව ඉතින් පාඩමකින් උගන්වන්න දෙයක් නෑ. පාඩමකින් උගන්වනවා සාමාන්‍යයෙන් අපි සාපේල උසස් පෙළ ළමයින්ට. මොකද නියමාර්ථ අනියමාර්ථ ભેදේ උගන්වන්න තියෙන නිසා. හැබැයි මම හිතන්නේ මේක ඊටාම සරල කාරණයක් හින්දා අපි කෙලින්ම වැඩේටම බහිමු. සුරංගනාවියක් කියන පදේ අනුක්තය කොහොමද හඳුන්වන්නේ? සුරංගනාවියක දැන් දෙවෙනියට දාන්න කිව්වේ මොකද්ද? විසින් නිපාතය. ඕන්නේ විසින් නිපාතය දැන්. සුරංගනාවියක විසින් අහසින් පොළොවට දැන් ආඛ්‍යාතයේ තියන්න ඕනේ ලදද ලබ ධාතුවෙන් කෝකද තෝරගන්නේ? දීලා තියෙන මුල් වාක්‍යයේ කාලය මොකද්ද? පැමිණියායනේ. අතීත කාලයනේ. වෙලා ඉවරයිනේ. සුරංගනාවියක විසින් අහසින් පොළොවට පැමිණෙන ලදී. සුරංගනාවියක විසින් අහසින් පොළොවට පැමිණෙන ලදී. දැන් අපි තව වාක්‍යයක් ගමු. මම වාක්‍යයක් ගන්නවා මෙන්න මෙහෙම. විදුහල්පති වරයා අප ඇමතුවේය. විදුහල්පතිවරයා අප ඇමතුවේය. විදුහල්පතිවරයා අප ඇමතුවේ කිව්වහම දැන් මේක අපි කර්මකාරයකට දාන්න ඕනි. කර්මකාරයකට දාන්න මොකද්ද මුලින්ම කරන්නේ? උක්ත වෙලා ඉන්න කතෘ අනුක්ත කරන්න ඕනි. විදුහල්පතිවරයා කියන නියමාර්ථ පදයක් හින්දා. ඒ කියන්නේ අපි නියම වශයෙන් යව දන්න නිසා එයාට වෙනම අනුක්ත පදයක් නැහැ.
විදුහල්පතිවරයා විදුහල්පතිවරයෙකු වෙන්නේ නැහනේ. එහෙම වෙන්න බෑ. විදුහල්පතිවරයා නම් විදුහල්පතිවරයාම තමයි. යාව නියම වශයෙන් දන්නවා. විදුහල්පතිවරයෙක් කිව්ව නම් විදුහල්පතිවරයෙකු වෙනවා. හැබැයි මෙතන හිම එකක් නැහැ. ඒ නිසා අපි ලියනවා විදුහල්පතිවරයාම තමයි. විදුහල්පතිවරයා. දැන් කෙනෙක්ට තර්කයක් ගේන්න පුළුවන් නේද? හරි. දැන් සර් කිව්වා ඉස්සෙල්ලා උක්ත වෙලා ඉන්න කතෘ අනුක්ත කරන්න ඕනි කියලා. දැන් දීලා තියෙන කතෘකාරක වාක්‍යයේ උක්ත ස්වරූපයයි අපි හදන්න හදන කර්මකාරක වාක්‍යයේ උක්ත ස්වරූප අනුක්ත ස්වරූපය දෙකම එකයි. ඇයි? විදුහල්පතිවරයා උඩ වාක්‍යයේ උක්තේලු, විදුහල්පතිවරයා යට වාක්‍යයේ අනුක්තේලු. ඉතින් දෙකම එක ස්වරූපයන්නේ. කොහොමද අපි හරියට හොයාගන්නේ? සරලයි. ඒකට තමයි විසින් කියන නිපාතය දාන්නේ. අපි දන්නවා සිංහල භාෂාවේ විසින් වලට කලින් පදේ හැම වෙලේම අනුක්තයි කියලා. විදුහල්පතිවරයා විසින් දැන් ඔන්න ඊළඟ වැඩේ. අප කියලා තියෙන්නේ අනුක්ත කර්මය. අපි දැන් ඒක මොකක් කරන්න ඕනේද? අප කියන එක අපි උක්ත කර්මයක් බවට පත් කරන්න ඕනේ. එහෙනම් විදුහල්පතිවරයා විසින් අපි අමතන ලදී කියන්න පුළුවන්. නැත්තම් ලද්දෙමු කියන්නත් පුළුවන්. අමතන ලදී කියන්නත් පුළුවන්, ලද්දෙමු කියන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඔච්චර ඔය කරන්නේ. මම කිව්වේ තව ආඛ්‍යාත තියන්න පුළුවන් කියන එක පෙන්වන්න තමයි අර ලද්දෙමු කියන එක එහෙම දැම්මේ. තව දාන්න පුළුවන්. හැබැයි එච්චර අපි එහෙම අවශ්‍ය නැහැ නේ. සරලව මේක තන්දරේ වැඩ ගොඩ දාගත්තා නම් ඉවරයිනේ. ඒ හින්දා අනවශ්‍ය බරක් නැත්තම් විදුහල්පතිවරයා විසින් අපි අමතන ලදී. හරි. විදුහල්පතිවරයා විසින් අපි අමතන ලදී. මේ බලන්න දැන් මෙතන මෙයා අනුක්ත කතෘ වෙලා ඉන්නවා. මෙයා අනුක්ත කතෘ. අපි කියන්නේ උක්ත කර්මය. දීලා තියෙන වාක්‍ය අතීත කාලයි. ඒ හින්දා අපි දාලා තියෙන ලද ධාතුව මේකට සාපේක්ෂව විසින් නිපාතයත් අපි දාලා තියෙනවා. එහෙනම් ඔය විදිහට තමයි කතෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්නේ. මම අවසාන උදාහරණයට යන්නම් මෙන්න මෙහෙම. ළමයෙක් දෙවියෙකු හමු වෙයි. ළමයෙක් දෙවියෙකු හමු වෙයි. කෝවිලකට ගිහිල්ලා දෙවියෙක්ව හමු වෙනවා. දැන් අපි කොහොමද මේක කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්නේ? හරිම සරලයි. ළමයෙක් කියන එක ඔන්න දැන් නම් අපිට මේක අනුක්ත කරන්න වෙනම ස්වරූපයක් ගන්න වෙනවා. ඇයි? ළමයෙක් කියන්නේ අනියමාර්ථ පදයක්. ළමයෙක් කවුරු හරි කෙනෙක්නේ අනියම අපි දන්නේ. එහෙනම් ළමයෙක් කියන එක ළමයෙකු වෙනවා. ඊට පස්සේ දාන්නේ විසින් නිපාතය. ළමයෙකු විසින් දෙවියෙකු කියන පදේ අපි දැන් උක්ත කරන්න ඕනේ. එහෙනම් උක්ත කරන්න බලන්න. දෙවියෙකු කියන එක උක්ත කරාම දෙවියෙක් වෙනවා. ළමයෙකු විසින් දෙවියෙක්. දැන් දීලා තියෙන වාක්‍ය කාලය වර්තමාන කාලයි. එහෙනම් අපි දාන්නුනේ ලබ ධාතුව. ළමයෙකු විසින් දෙවියෙක් හමුවනු ලබයි. ළමයෙකු විසින් දෙවියෙක් හමුවනු ලබයි. ඔහොම තමයි මේ වාක්‍ය කර්මකාරකයට හරවන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ උඩ තියෙන වාක්‍ය මෙන්න මෙයා උක්ත කතෘ වෙලා ඉන්නවා. උක්ත කතෘ. මෙයා අනුක්ත කර්මය වෙලා ඉන්නවා. මෙයා අනුක්ත කර්මය. හරිද? ඊට පස්සේ දැන් අපි මොකද්ද මෙතන කරලා තියෙන්නේ? උක්ත කතෘ අපි මොකක් කරලා තියෙනවද? අනුක්ත කර්මය අනුක්ත කතෘ බාටපත් කරලා තියෙනවා. උක්ත වෙලා හිටපු කතෘ මෙතන අනුක්ත කතෘ බාටපත් වෙලා ඉන්නවා. විසින් කියන එක අනුක්ත නිපාතයක්. අපි ඒකත් දාලා තියෙනවා. දෙවියෙක් කියන්නේ දෙවියෙකු කියන පදයේ උක්ත කර්මය. මොකද එයා උඩ වාක්‍ය අනුක්ත වෙලා ඉන්න අපි යාව මෙහි උක්ත කරන්න ඕනි. ඔන්න ඒ හින්දා දෙවියෙකු කියන පදේ දෙවියෙක් කියලා දාලා උක්ත කර්මයක් බවට පත් කරා. දීලා තියෙන වාක්‍ය වර්තමාන කාල නිසා අපි පාවිච්චි කරලා තියෙනවා ලබ ධාතුව. හරි? right. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි කතෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට පත් කරේ. මම කලින් කිව්වා වගේම ඊටාම සාරාංශ සහගත වැඩි විස්තර වර්ණනා නැතුව තමයි මම මේ කොටස ඔබට ඉදිරිපත් කරේ. හේතුව මේක පටිගත කිරීමක් නිසා වැඩිපුර වෙලා YouTube එකේ හිම බලන් ඉන්න එක ටිකක් අලස වෙන්න පුළුවන්. ඒ ගතිය නැති කරන්න තමයි මම සරලව හැබැයි මම විශ්වාස කරනවා ඔබට මම කියලා දීපු කොටස අනිවාර්යයෙන්ම තේරෙන්නේ නැති කියලා. ඉතින් වාක්‍යයක මූලිකාංග ප්‍රධාන වශයෙන් කොටස් 5යි. ඒ කතෘ කර්මය උක්තය අනුක්තය සහ ආඛ්‍යාතය. කතෘ කියන්නේ යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදය. කර්මය කියන්නේ කතෘගේ ක්‍රියාවට ලක්වන නැත්නම් භාජනය වන පදය. උක්තය කියන්නේ යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ඉස්මතු වන පදය නැත්නම් ප්‍රධාන වන පදය. අනුක්තය කියන්නේ යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන නොවන නැත්නම් ඉස්මතු නොවන පදය.
ආඛ්‍යාතය කියන්නේ යම් කිසි වාක්‍යයක කර්තෘ විසින් අවසානයේ සිදු කරන ලබන ක්‍රියාව තමයි ආඛ්‍යාතය කියලා අපි හඳුන්වන්නේ. එතකොට කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ කවුද? නැත්නම් කර්තෘකාරක වාක්‍ය කියන්නේ මොකක්ද? යම් කිසි වාක්‍යයක කවුරු උක්ත වෙලා ඉන්නවනම්ද? කර්තෘ උක්ත වෙලා ඉන්නවනම් නමින් අල්ලගන්න පුළුවන්. කර්තෘ යම් කිසි වාක්‍යයක කර්තෘ උක්ත වී ඇතනම් මෙම වාක්‍ය කර්තෘකාරක වාක්‍යයක් ලෙස හැඳින්වේ. කර්මකාරක කියන්නේ නම් මොකද්ද? යම් කිසි වාක්‍යයක දැන් කර්තෘකාරකයේ කර්තෘ තමයි උක්ත වෙලා ඉන්නේ. අපි ඒක දැක්කනේ උදාහරණ වලදී. කර්මකාරක වාක්‍යයේ කවුද උක්ත වෙලා හිටියේ? කර්මය තමයි උක්ත වෙලා හිටියේ. එහෙනම් කර්මකාරක වාක්‍යයක් කියන්නේ යම් කිසි වාක්‍යයක කර්මය උක්ත වී ඇතනම් එය කර්මකාරක වාක්‍යයක් ලෙස හැඳින්වේ. කර්තෘකාරක වාක්‍යයක් කොහොමද කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්නේ? උක්ත වී ඇති කර්තෘ අනුක්ත කරන්න ඕනි පළවෙනි පියවර. 2 විසින් නිපාතය දාන්න ඕනි. 3 අනුක්ත වී සිටි කර්මය උක්ත කර්මයක් බවට පත් කරන්න ඕනි. 4 උක්ත වුණු කර්මයට සහ උක්ත වුණු කර්මයට අනුව සහ දී ඇති වාක්‍යයේ මුල් නැත්නම් දී ඇති මුල් වාක්‍යයේ කාලයට අනුව ලද ලබ ධාතු භාවිතයෙන් ආඛ්‍යාතය තියන්න ඕනේ. රයිට්. එහෙනම් ওই විදිහට මම අද මගේ පාඩම අවසන් කරනවා. මේක පටිගත කිරීමක් හින්දා අපි මේ පාඩමත් බලලා අපේ සජීවී පාඨමාලාවත් එක්ක එකතු වෙමු. ජූලි මාසයේ 26 වෙනි සෙනසුරාදා කියන්නේ හෙට සවස 6ට. එහෙනම් සම්බන්ධ වෙච්ච හැමෝටම නරඹපු හැමෝටම බොහොම ස්තුතියි. පාඩම තේරුණා නම් යටි කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් හැමෝටම